සාදුකාරයක් දෙන්න. තෙවරක් নমස්කාරය කියන්න පංචශීලයේ සමාදන්ගෙන නමෝ තස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදෙත්. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං තී. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මගෙහි වඩින මහ සංඝරුවනට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහැවතුනි,
අද දිනේදී මේ උතුම් ශ්‍රාවක ඇත්තෝ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට දෙන්නේ මාතර දික්වැල්ල බුදුරජ මහ විහෙරෙහි දම්සතර මාධ්‍ය ජාලයේ පටිගත කරලී මැදිරියේ සිට දේශනා කරන මේ හෝරාවට නියමිත සද්ධර්මානුශාසනාවයි සදහැවත් ඔබ සැම දෙනාම ශ්‍රවණය කරන්නට යෙදෙන්නේ. මෙම උතුම් සද්ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන සුපින්වත් ඇත්තෝ බුත්තල යුදගනාව පිල්ලේවෙල පදිංචි DMP බණ්ඩාර මහත්මයා ඇතුළු ඒ ඇත්තන් විසින් 2021 වර්ෂයේ 12 වෙනි මාසේ දෙවන දින 83 වන ජන්මදිනය සමරන DMG බණ්ඩාර මහතාට නිදුක් නිරෝගී චිරජීවනය ආශිර්වාදය ප්‍රාර්ථනා කරලමින් එතුමාණන්ගේ උපන් දිනය ජන්මදිනය නිමිති කොටගෙන ලෝකයාගේ හිතානුකම්පාව පිණිස සෑම දිනාගේම අභිවෘද්ධිය යහපත පිණිස මෙලොව පරලොව දියුණුව පිණිස ශාන්තිනායක අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ මේ සී සද්ධර්මය දේශනා කරවා ගැනීමටත් ශ්‍රවණය කරලීමටත් සදැහැති සියලු දෙනාම සැදී පෑදී සිටින්නේ. ශ්‍රාවක ඔබටත් යහපත නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා යන ප්‍රාර්ථනාවෙන් සද්ධර්මානුශාසනාව මෙතන් පටන් දේශනා කරන්නට යෙදෙනවා. සදහැවතුනි, මා අද දිනේදී ධර්මානුශාසනාව සඳහා උපයෝගී කරගත් ගාථා පාඨය ඔබ හොඳට අහලා ඇති. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව එකක්මයි. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව එක පිටක් කරාම ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් දක්වන්නට පුළුවන්. අකරණං, උපසම්පදා, දපනං. සබ්බ පාපස්ස අකරණං. සියලු පව් වලින් සියලු අකුසල් වලින් වැළකෙන්න. කුසලස්ස උපසම්පදා, උපාදනය කරන්න උපදවන්න කුසලස්ස කුසල් දහම්. සචිත්ත පරියෝ දපනං, තමාගේ සිත දපනය කරගන්න, අල්ලා ගන්න. ඒතං බුද්ධානුශාසනං, මෙයයි සියලුම බුදුරජාණන් වහන්සේලාගේ, උත්තරීතරයාණන් වහන්සේලාගේ, වීරවරයාණන් වහන්සේලාගේ අනුශාසනාව. මේ කාරණාව මේ ගාථා පාඨය මුල් කොට ගනිමින් 84000ක් ධර්මස්කන්ධය, සූත්‍ර 21000ත්, විනය 21000ත්, අභිධර්මය 42000ක් ඌත් මේ උත්තරීතර දහම එක පිඬකට කරාම මේ කාරණා තුන තමයි දක්නට ලැබෙන්නේ. අකුසලයෙන් ඈත් වෙන්න, කුසලයෙන් යුක්ත වෙන්න, තමාගේ සිත පාලනය කරන්න. සිතට ඕන විදියට තමා පාලනය වන්නට නොව තමාගේ ප්‍රඥාවෙන්, විද්‍යාවෙන්, සම්මා දිට්ඨියෙන් යුක්තව මේ සිත පාලනය කරන්න. මේ කාරණා තුන මුල් කොටගෙනයි තථාගත බුදු පියාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා
සත්තිස් බෝධිපාක්ෂික ධර්මාදී ඒ අවබෝධයට අවශ්‍ය මාර්ගය පෙන්වා වදාළේ දේශනා කළේ. සදහැවතුනි, අප සියලු දෙනාගේම අවශ්‍යතාවය දුක නසන්ට කුඩා කල පටන් මහලු වන තුරුම අපි කවුරුත් අපේක්ෂාව වූයේ සතුටෙන් ජීවත් වෙන්න, සැහැල්ලුවෙන් සැනසීමෙන් යුක්තව ජීවිකාව පවත්වාගෙන යන්න. සැහැල්ලුවෙන් සැනසීමෙන් ජීවිතය පවත්වාගෙන යන්න අපි දුක නසන්ට නොයෙකුත් දෑ සිද්ධ කළා. මා උපමාවකින් මෙහෙම දැක්වුවොත්, සිදුරු වෙච්ච වහලක් සහිත නිවසක් තියෙනවා. වැස්සට කොයි වෙලෙත් මේ සිදුරු සහිත වහලින් වතුර වැටිලා නිවස තෙමෙනවා. සිදුර තියෙන්නේ කොතනද කියලා අපි මනාව විමසා බලන්නේ නැතුව, සිදුර කොතනද තියෙන්නේ කියලා අනවබෝධීව අපි වහලේ තැන් නොයෙකුත් තැන් හිස ලූලූ අතේ අපි වසාගෙන යනවා. නැවත නැවතත් වහින්න නෑ සිදුර වැහිලා. කොයි වෙලෙත් තෙමෙනවා. කොයි වෙලෙත් නිවස තුල වතුර ගලනවා, නිවස තුලට වතුර එනවා. අපි අවබෝධ කරගෙන නැහැ. අපි හරියට දැකලා නැහැ. අපි හරියට තේරුම් අරගෙන නැහැ. මේ වහලේ සිදුර තියෙන්නේ කොතනද? මා ඒ වැසිය යුතු සිදුර වසලද තියෙන්නේ වැසිය යුතු ආකාරයේ කෙබඳුද? සිදුර හරියට අනවබෝධීව අපි හිසලූ අතේ වහල කොච්චර වැහුවත් අපේ නිවස තෙමෙනවා වගේ. අපි හිතන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පොට්ටබ්බ. ඇහෙන් රූප දකිමින්, කනෙන් ශබ්ද අහමින්, නාසයෙන් ගඳ සුවඳ විඳිමින්, දිවෙන් රස ලබමින්, ශරීරයෙන් ස්පර්ශ ලබමින්, මනසින් සිතුවිලි ලබමින්. ලස්සන රූප දකින්නකොට මගේ දුක නැති වේවි. මා හැමදාම ලස්සන රූප පස්සේ දිහුවා. මිහිරි ශබ්ද ඇහෙනකොට මගේ දුක නැති වේවි. මම හැමදාම මිහිරි ශබ්ද පස්සේ දිව්වා. දිවට මිහිරි ආහාර ලැබෙන විට මගේ දුක නැති වේවි. මිහිරි ආහාර පස්සේ මම දිව්වා. නාසයට සුවඳ ආග්‍රහණය වෙද්දී මගේ දුක නැති වේවි. මං හැමදාම සුවඳ පස්සේ දිව්වා. ශරීරයට පියකරු වූ ස්පර්ශ ඇතිවීමෙන් මගේ දුක නැති වේවි. සැප ඌත් සුව පහසු ඌත් ස්පර්ශ සොයමින් මා දිහුවා. පුංචි කාලේ පටන් මේ මොහොත දක්වාත් ඔබ හෙට දිනේදීත් කරන්නේ එයමයි. ඔබ ලස්සනයි කියලා දකින හැම දෙයක්ම ඊටත් වඩා ලස්සනක් දකින තාක් කල්ම පමණයි ඒ ලස්සනක් උනේ. ඔබ සුවඳක් කියලා විඳින හැම දෙයක්ම ඊට වඩා සුවඳක් ආග්‍රහණය වන තුරුමයි ඒ සුවඳයි කියලා දැනුනේ. මේ ලෝකයේ ප්‍රපංච ලෝකයක්. ප්‍රපංච ලෝකයේ තුල කොච්චර ඔබ මේ ජීවිතයේ වින්දනය කරන්නට හැදුවත් මේ ලෞකික ස්වභාවයන් තුල ඔබ කවදාකවත් නැහැ සෑහීමකටපත් වෙන්නේ. සැනසීමකටපත් වෙන්නේ. සහනශීලී ස්වභාවයකටපත් වෙන්නේ. එහෙම සැනසෙන්න පුළුවන් වුණා නම් ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ අර ගිහි ජීවිතයේදී මහා සම්පත් ගොඩක් සහිත වූ ජීවිකාව අතහරින්නේ නැහැ. රම්‍ය සුරම්‍ය සුබ මාලිගා අතහරින්නේ නැහැ. යසෝදරා දේවිය අතහරින්නේ නැහැ. රාහුල කුමාරයා අතහරින්නේ නැහැ. මේ සසුනේ ඇවිල්ලා බඹසරව හැසිරෙන්න සියල්ල අතහරින්න කියලා දේශනා කරන්නේ නැහැ. ශරීරයට අධික ලෙස දුක් දීලා කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී කියලා සත්‍ය කුසල සෙවීමේ අවශ්‍යතාවයක් නැහැ.
තේරුම් ගන්නව වටහා ගන්නව ලස්සනයි කියන ලෝකය මියදෙනවා නැති වෙනවා කැඩෙනවා බිඳෙනවා paludu වෙනවා. සියලු දේ කාලානුරූපීව වයසට යනවා කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා paludu වෙනවා. ඒ ධර්මතාවයේ උඩ ඉඳගෙන දකිද්දී දකින ලස්සන රූපවලටත් එහෙම්මමයි. අහන මිහිරි ශබ්දවලටත් එහෙම්මමයි. විඳින සුවඳටත් එහෙම්මමයි විඳින රසටත් එහෙම්මමයි මේ ශරීරයේ විඳින ස්පර්ශත් එහෙම්මමයි. මේ ලෝකයේ සියලු දේවල් වල යථා ස්වභාවය නම් අනියත භාවයයි. ජරා ව්‍යාධි මරණ දුක්ඛයයි. මෙන්න මේ කියන්නා වූ දුක නසන්ට ඕන. එතකොට පින්නතුනි ලෞකික ස්වභාවය තුල ඉඳගෙන අපි මොන දේ රැස් කළත් ලෞකික ස්වභාවය තුල ඉඳගෙන අපේ ජීවිතයට මොන දේ අපි අත්පත් කරගන්නට හැදුවත් ඒ සියල්ලම తాවකාලිකයි. ඒ සියල්ලම ඊ타ත්ම කෙටි කාලයයි පවතින්නේ. ලස්සන දැක්ක විදියට විඳපු විදියට ඒ වින්දා වූ රූපය දකින්නේ කෙටි කාලයයි. ඒ නිසා සදහැවතුනි මේ සිත වෙනස් වෙවි තව දේවල් සොයාගෙන යනෝ සෑහීමකට නෑපත් වෙන්නේ. මෙන්න මේ ගමන මෙන්න මේ සිදුරු සහිත වහල කොච්චර වැහුවත් සිදුරු වැහිලා නෑ වගේ තෙමෙනවා වගේ අපි කොච්චර සැප විහරණ කරත් මේ සිත හැමදාම පීඩාවටපත් වෙනවා දුකටපත් වෙනවා. එහෙනම් මොකක්ද කරන්න ඕන? අපි ජීවිතේ කුසලට නැඹුරු වෙන්න ඕන. අකුසලය බැහැර කරන්න ඕන. අකුසලය බැහැර කරන්නටත් කුසලයට ළඟා වෙන්නටත් ඒ දෙකත් දුකත් අතර තියෙන සම්බන්ධය මොකක්ද ඔබ හිතන්න පොඩ්ඩක්. හාමුදුරුවෝ මොකක්ද මේ කියන්න හදන්නේ? ස්වාමින් වහන්සේ මොනවද මේ දේශනා කරන්න හදන්නේ? භාග්‍යවතුන් වහන්සේ මොකක්ද මේ දේශනා කළේ? සදහැවතුනි පින්නතුනි ජීවිතයේ මේ දුක ඇති කරන්නේ කුමක්ද? ඔබ කල්පනා කරන්න දැන් ඔබ මහා මාර්ගයේ නැත්තම් මාවතේ යනවා. ගමන් කරනවා ගමනක් යනවා. ගමනක් යනකොට ඔබ දකිනවා ගල් බොරළු තිරුවාන අතර දිලිසෙන ගල් කැටයක් තියෙනවා. මේ උදාහරණයක් ඔබට පැහැදිලි කරන්නෙ මම. ගල් බොරළු තිරුවාන ගල් අතර දිලිසෙන ගල් කැටයක් තියෙනවා. ඔබ මේ ගල් කැටේ දකිනවා. දැක්කට පස්සේ මොකද්ද ඔබ කරන්නේ? ඔබ හඳුනා ගන්නවා. ඔබගේ තිබෙන්නා වූ දැනුමට අනුව මේක වටින ගලක් විය යුතුයි. ඔන්න ඔබ වටිනාකමක් දුන්නා. පාරේ යනවා බොහෝම සැහැල්ලුවෙන්, හරි පහසුවෙන්, හරි සැහැල්ලුවෙන් ඔබ යන්නේ. ඔබ යනකොට දිලිසෙන ගල් කැටයක් දැක්ක ගල් අතර තියෙන. ඒක ඔබ දැක්කට පස්සේ ඔබගේ දැනුමෙන් ඔබ උපකල්පනය කරා මේක මැණිකක්. දැන් ඔබ වටිනාකමක් දුනවා. මේ ලෝකේ අපිට වටිනාකම් දීලා තියෙනවා පුංචි කාලේ ඉඳන් අම්මා අප්පා ආච්චි සීයා නැන්ද මාමා අයියා අක්කා මේ ඔක්කොමලා පුංචි කාලේ ඉඳන් අපිට පුරුදු කරනවා මේ ලෝකේ යම් යම් වටිනාකම්. ඇගීම් ලෞකික වටිනාකම්. මෙන්න දැන් දැක්ක දේ පිළිබඳව මේ ඇත්තට ඊළඟට ඇති වෙනව කැමැත්තක්, ආශාවක් ඇති වෙනවා. ආසාවක් ඇති වුණාම දැන් මොකද ඔබ කරන්නේ? ඔබ මාර්ගයේ යනවා. යනකොට දිලිසෙන ගල් කැටයක් දැක්කා. දැක්කා වූ දිලිසෙන ගල් කැටය ඔබ වටිනාකමක් දුන්නා. ඒක මැණිකක් කියලා තේරුම් ගත්තා, තෝරගත්තා. දැන් මේකට කැමැත්තක් ඇති වුණා. දැන් ඔබ මොකද කරන්නේ? ඒසෝ මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තා. මෙම මමය මේ මාගේ ආත්මයයි. මමායනියෙන් යුක්ත මේකව ගන්නවා. මේ ගල් කැටය මේ පාෂාණය අර ගල් අතර තිබුණා වූ ගල් කැටය ඔබ ගන්නවා. අරගත්තට පස්සේ දැන් ඔබ මොහොතකට හිතන්න සැහැල්ලුවෙන් ගමන් කරපු ඔබ දැන් ඉන්නේ සැහැල්ලුවෙන්ද? පසුම්බියේ බරක් තිබුණේ නැහැ.
ගතේ බරක් තිබුණේ නැහැ. හිතේ බරක් තිබුණේ නැහැ. දැන් මේ මොහොත පටන් ඔබ ගාව තියෙන වටින වස්තුවක්. ඔබ ඒට පුදුමාකාර ලෙස කැමති. ඒක මණිකක්. එය දැන් ඔබ ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙනවා. බලන්නකො වෙන දේ. ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙනවා. දැන් ආරක්ෂා කරන්න උත්සාහවන්ත වුණාට පස්සේ දැන් මගේ කරගෙන දැන් මේක පවත්වාගෙන යද්දී ඔබ නිවසට ගියත් මේක සංගවන්න පුළුවන් හොඳම තැන සොයනවා, විමසනවා, බලනවා. ස්වාමියා යන්නේ නැතෙන් කොහෙද කියලා විමර්ශනය කරලා ඔහුගේ ඇසට, ඔහුගේ ගතට නොදැනෙන, නොපෙනෙන තැනක සැඟවිය යුතුයි. භාර්යාව නොයන, භාර්යාවගේ ඇසට නොගැටෙන තැනක සැඟවිය යුතුයි. දරුවන්ට නොපෙනෙන, දරුවන් නොසොයන තැනක සැඟවිය යුතුයි. මේ ආදී වශයෙන් ඔවුන්ටත් ළඟා විය නොහැකි, සිටිය නොහැකි තැනක ඔබ එය සංගවනවා. ඔබ එය අරන් තියනවා. ඔබ එය රකින්න උත්සාහවන්ත වෙනවා. දැන් ඔබ ඉන්නේ හැමතිස්සෙම සැකෙන්. නැති වෙයිද? කවුරු හරි ගනීද? දරුවෝ එතන අදීද? රාත්‍රියේදීත් ඔබ කල්පනා කරන්න වටිනා කියන මොනවා හරි දෙයක් ගෙදරට ගියාම උදේ නැගිට ගමනුත් බලන්නේ එතන ඇදලාද? රාත්‍රියට නිින්ද යද්දිත් බලන්නේ එතන ඇදලාද? වෙනසක් තියෙනවද? කවුරු හරි ළමයෙක් හෝ කුඩා ළමයෙක් හෝ එතනට යන්න හදනවා නම් අපි වහාම ඔහුව එතනින් ඉවත් කරන්න හදනවා. මගේ වටිනාම වස්තුව තියෙන්නේ එතන. මණික හංගලා තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඕන් දඬු මුගුරු එනවා. බයිනවා කරනවා. කවුරු හරි එතනට යද්දී කෑ ගහනවා. බනිනවා. නොයෙකුත් ආකාරයේ තමාගේ සිත තුළ රළු ස්වභාවයක් හට ගන්නවා. දැන් හරි සැහැල්ලුවෙන් ගෙදර ඉඳන් ගිය මිනිස්සයා මේ. දැන් මොකද වෙලා තියෙන්නේ? වටිනා කියන වස්තුවක් කරන කොටගෙන මහා පීඩාවක්, මහ බරක් හිසේ රඳවගෙන ඒකට විශාල ආරක්ෂාවක් දමලා රළු වූ ස්වරූපයක් දැන් අරගෙන තියෙන්නේ. බලන්න මණික ඇයි අපි ලබා ගත්තේ? සැප විඳින්න. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? එය කරන කොටගෙනම දුක හටගෙන, පීඩනය හටගෙන, පීඩාව හටගෙන අපි මේ පීඩාවටද කැමති කරන්නේ? ඔබ හිතන්න. මේ ලෝකයේ මායя වසඟ කරලා තියෙන්නේ අපිව මෙතනට නේද? දැන් කාලයාගේ ඇවෑමෙන් ඔබට හිතෙනවා දැන් මේක බලන්න ඕනේ මණිකක්ද කියලා. යනවා මණිකක් අරගෙන මණික් සම්බන්ධව ඉන්න ඊ타ත්ම දක්ෂ මුදලාලි කෙනෙක් ගාවට ගිහිල්ලා එතුමානන්ට පෙන්නනවා මේ මණික. පෙන්නලා බලලා ඔක්කොම කරලා කියනවා මේක වීදුරු ගල් කෑල්ලක්. මේක වටින්නේ නැහැ. ඔබ විශ්වාස කරනවද නැද්ද? ඔබ ඒ විශ්වාස නොකරાવી. ඔබ නැවත ගෙදරට ඒවි ඔහුට නොයෙකුත් දොස් පවර්ලමින් සැකසංකා සහිතව ඔබ ඇවිල්ලා දැන් ටික ටික හැමතැනටම ගිහිල්ලා මේක බලනවා, හැමතැනම කියනවා මේක වටින්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? රළු වූ ස්වභාවය ටික ටික ඈත් වෙනවා. අර ආරක්ෂා කරලීමට දරූ මහ ප්‍රයත්නය, දැඩි ප්‍රයත්නය ටික ටික අඩු වෙනවා. ළමයින්ට යන්නවත් එපා කීව තැන එපා කියලා හංගලා තියලා එතනට යන්නවත් එපා කියපු වස්තුව දැන් ඒ වටිනවයි කියපු වස්තුව මෙන්න ගෙදර සාලේ නොයෙකුත් තැන් වල තියෙනවා. පුංචි ළමයි අරගෙන මේකෙන් සෙල්ලම් කරනවා. නෑ ඔබට එය කැමැත්තක්. ඔබ දැන් නෑ හංගින්නේ කොයි වෙලාවකවත් මෙය මගේ වස්තුවක් කියලා. දැන් ඔබට මොකක්ද වෙන්නේ? ඔබගේ ජීවිකාව සැහැල්ලු වෙනවද, බර වෙනවද? බලන්නකෝ. මේ ලෝකේ මා කැමතියි කියලා වටිනා කියන දේවල් එකතු කරගන්න සදහැවතුනේ ජීවිතේ බරයි ඇති වෙන්නේ. ආන් බලන්න
ලෝභ සහගත චේතනාව මුල් කොටගෙන කරන කායික ක්‍රියාවක් වේවා වාචසික ක්‍රියාවක් වේවා මානසික ක්‍රියාවක් වේවා ඒ ක්‍රියාවන් තුළින් උද්දීපනය වන්නේ දස අකුසල්ය. අලෝභ සහගත චේතනාවක් මුල් කොටගෙන යම් ක්‍රියාවක් වේවා කායික වේවා වාචසික වේවා මානසික වේවා ඒ අලෝභ සහගත කුසල මූලය කර්ණ කොටගෙන උපදින්නේ කුසල ක්‍රියාවන්ය. ඕන්න පින්නතුනේ ලෝභ ද්වේෂ මෝහ මුල් කොටගෙන උපදිනවා අකුසල ක්‍රියා. අකුසල මුල් කොටගෙන උපදින ක්‍රියාවන් අකුසල ක්‍රියාවෝ. කුසල මුල් උපදවාගෙන නැත්නම් කුසල මුල් කොටගෙන උපදින්නේ කුසල ක්‍රියාවෝ. එසේනම් අලෝභ අද්වේෂ අමෝහ කියනා වූ චේතනාවන් පෙරදැඩි වීමත් ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් නිරන්තරයෙන්ම යටපත් කරලීමත් කුසල් දහම් උපදවන්ටත් අකුසල් දහම් බැහැර කරන්නටත් තමාගේ ජීවිතය යහපත් කරන්නට හේතු වාසනා වෙනවා. මේකේ ප්‍රමාණයක් තලයක් මෙච්චරයි කියලා කියන්න බෑ. කුසලය මෙච්චර කළ යුතුයි කියලා කියන්න බෑ. රහතන් වහන්සේලාට විතරයි පුඤ්ඤ පාප පහේනස්ස පිම්පව් විපාක නැහැ. පිම්පව් කරන්නේ නැහැ, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරොත් හේතුන් තිබුණොත් ඵල හට ගන්නවා. විපාක වශයෙන් ලැබෙනවා. පෙර භවයේ කරන ලද අකුසල විපාක කුසල විපාක. නමුත් මේ භවයේදී කිසිදු සංයෝජනයක් කුසල අකුසල ක්‍රියාවක් සිද්ධ කරන්නේ නැහැ. සදහවතුනි, එතකොට මේ ලෝකයේදී අපි මේක කොයිතරම් දුරට පූර්ණය කළ යුතුද? සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් උත්තරීතරයන්න් වහන්සේලාගේ මේ කුසල අකුසල නැත්තම් ඒ කුසලයේ විපාක නැත්තම් මේ කුසලයේ ක්‍රියාවේ තරම ඒ තලයේදී ප්‍රමාණය වෙනස්. හරි ලස්සන කතාවක් තියෙනවා. ඊ타මත්ම මනරම් වූ ඊ타මත්ම පියකරු වූ හරි ලස්සන විලක් තියෙනවා. මේ විලගාවට දවසක් දිනක් යනවා තාපසෙක්. තාපසයා ගිහිල්ලා හරි පියකරු විලක්. මේ විලට බැහැලා කිසිදු ආකාරයකින් වතුරවත් මඩ නොවෙන්ට හිමීට විලට බැහැලා විලෙන් පැන්දෝතක් අරගෙන බොනවා. ළඟ තියෙනවා ලස්සන නෙළුමක් පිපිලා. මේ නෙළුමට සිත් බැඳිලා මේ තාපසතුමා නෙළුම අතින් අල්ලන්නේවත් නැතුව නාසය ලං කරලා නෙළුම ගාවට මේ නෙළුමේ සුවඳ ආග්‍රහණය කරලා ගොඩට එනවා. මේක දකිනවා විල අසබඩ තිබුණු ගසක හිටපු රුක්ෂ දේවතාවන් වහන්සේ නමක්. දැකලා කියනවා තාපසයා නෙළුමෙහි පියුමෙහි සුවඳ හොරකම් කරා කියලා කියනවා. තාපස්තුමා කල්පනා කරනවා වූ මගේ ආශාවක් ඇති වුණා. ආශාවක් හිතේ ලෝභසහගත සිතුවිල්ලක් හටගත්තා. මට එය ලබන්ට හිතුණා. මං ඒ ලබා ගත්තා. ඔව් මම සොරකම් කළා. මොහු පිළිගන්නවා. පිළි අරගෙන පසකට ගිහිලා දැන් වාඩි වෙලා නැවත තමාගේ යෝගී ස්වභාවයේ වැඩ ඉන්නවා. ටික වෙලාවක් ගියාට පස්සේ මිනිස්සෙක් එනවා මෙතනට. මේ මිනිසයා මොකද කරන්නේ? අර විල මඩ ගොහරක් කරලමින් නෙළුම් මල විනාශ කරලමින් නෙළුම් මලත් උගුලගෙන කමින් විශාල ලෙස මෙතන විනාශ ස්වභාවයට පත් කළ අර පියවරු ඊ타මත්මන්න මනදොල පුරවන මහා චමත්කාර ජනක විල විශාල ගොහර මඩ වගුරක් බවට පත් කරලා යන්න යනවා. අර තාපසතුමා මේ දිහා බලාගෙන ඉඳලා අර දෙවියන්ගෙන් අහනවා, දෙවියෝ, දෙවියන් වහන්සේ ඔබ මහා පුදුම දෙවි කෙනෙක්. මම මේ විලට බැස්සෙත් මඩවත් ගොහරනවන්න. මම මේ විලට බැහැලා පැන්දෝතක් බීලා අර නෙළුම් මල අතින්වත් අල්ලන්නේ නැතුව නාසය මල වෙත ලං කරලා මං සුවඳ වින්දා. ඒකට මට කිව්වා මං හොරකම් කරා කියලා. දැන් මේ මොහොතේදී අර මිනිස්සයා ඇවිල්ලා මේ මුළු විලම මඩ ගොහරක් කරා.
මල කඩලා විනාශ කළා. ඒ විතරක් නෙමෙයි. නෙළුම් හටගන්න මේ අලත් ඔහු ගලවගෙන උගුල්ලගෙන ආහාරයට ගත්තා. එච්චර දෙයක් කරලත් ඔබ මොකක්වත් කීවේ නැහැ. ඇයි දෙවියනේ එසේ කළේ? ඒ වෙලාවේදී අර වෘක්ෂ දේවතාවෝ කියනවා ඔබ ඇවිල්ලා සුදු රෙදි කැබැල්ලක් වගේ. ඔබ කුසල් දහම් වලින් පිරීලා ඉන්නේ. කුසලයෙන් ජීවිතේ පෝෂණය කරගෙන ඉන්නේ. ඒ කුසලයෙන් ජීවිතේ පෝෂණය කරගෙන ඉන්නා විටදී පුංචි මඩ ස්වල්පයක් අර සුදු රෙදි කැබැල්ලේ තැවරුණත් ඒ මඩ කැපිලා පේනවා. ඒකයි මා කීවේ ඔබ නෙළුම් මලේ සුවඳ හොරකම් කරා කියලා. අර ඊළඟට ආපු මිනිස්සයා හරියට මඩ රෙද්දක් වගේ. හැමතැනම ඔහුගේ ජීවිතයේ තියෙන අකුසල්. කුසලයක් පේන මානෙවත් නැහැ. ඔහුගේ ඒ මඩ තැවරුණු රෙදි කැබැල්ලේ තව කොතනක හෝ මඩ තැවරුණත් පේන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම රෙද්ද තියෙන්නේ මඩ නිසා. ඒ නිසායි මා නිශ්ශබ්ද වුනේ. ඔහුට ඒ පිළිබඳව කියලා තේරුමක් නැහැ, වැදගත් නැහැ, වටින්නේ නැහැ. සදහැවතුනි තේරුම් ගන්නට. අපි ජීවිතේ කුසල් පූර්ණේ කරන්නේ. මේ කුසල් පූර්ණේ කරන්න කුසලයෙන් ආඩ්‍යමත් වෙන්න සුළු හෝ අකුසල කර්මයක් සිද්ධ කළොත් ඒ අකුසල කර්මය කැපිලා පේනවා. ඔබ ඔබගේ ජීවිතයේ යහපත් දහමට කුසලට නැඹුරු වෙනකොට ඔබ හැම විටදීම කායික වාචසික මානසික යහපත් වූ ස්වરૂපයේ ස්වභාවය නිරන්තරයෙන්ම උපදවා ගන්නට උත්සාහවන්ත විය යුතුමයි. ඒ ජීවිතයේ යහපත් වන්නට සාර්ථක වන්නට හේතු වාසනා වෙනවාමයි. එකදු හෝ ඔබගේ ගතන ලද මේ කුසල් නැමැති මල් මාලාවේ තැලිච්ච පොඩි වෙච්ච කුණු වෙච්ච එකදු මලක් හෝ තමාගේ මල් දමේ තිබුණොත් එහෙම අර මල් දමම විනාශ වෙනවා. නැත්තම් මල් දමේම කැපිලා පේනවා අර තැලිච්ච පොඩි වෙච්ච කුණු වෙච්ච පර වෙච්ච එකම මල. ඒ නිසා පින්නතුනි ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මනා සිහිය පිහිටුවාගෙන ඊ타ත්ම හොඳින් කායික සංවර භාවයනුත් වාචසික සංවර භාවයනුත් මානසික සංවර භාවයත් ඇති කර ගනිමින් ජීවිතය යහපත් වූ අන්දමට පවත්වාගෙන යන්නට ඔබ උත්සාහ දරිය යුතුයි, වෙරදැරිය යුතුයි. ඇයි අපි එසේ කළ යුත්තේ? මේ දුක් ඇති භව කතරෙන් එතරවන්ට निराமிස ප්‍රීතියෙන් ජීවිතය ගත කරන්නට ලෝභ සහගත සිතුවිල්ල මුල් කොටගෙන කරන ක්‍රියාවන් තුළින් අපිට ඇති කරන්නේ ඒකාන්ත වශයෙන් දුකක්මයි. අලෝභ සහගත චේතනාව මුල් කොටගෙන කරන ක්‍රියාවෙන් අපිට ඒකාන්තයෙන් උපදින්නේ කුසලයක්මයි. අකුසලයක් උපදින කල්ලි දුකද, කුසලයක් උපදින කල්ලි සැපද, निराமிස සැපයද, निराமிස සතුටද, සත්ත්ව බොජ්ජංගයේ එන ප්‍රීතිය කියන ස්වභාවයද, ඒ වාගේම පස්සද්ධි කියනා වූ සැහැල්ලු ස්වභාවයද ඔබට ඉස්මතු කර ගන්නට පුළුවන්. සදහැවතුනි, මේ ලෝකයේ පාලනය කර රජවරු අතර මහා රජවරයෙක් හිටියා, මහා ඇලෙක්සැන්ඩර් රජු කියලා. මෙයත් අහලා ඇති. අධිරාජ්‍යවාදීන් අතර මොහු තමයි විශාලම අධිරාජ්‍යවාදියා, මහා විශාල අධිරාජ්‍යවාදියෙක්. තරම කොච්චරද කියනවා නම් යුරෝපයේ සිට ඉන්දියාව දක්වාම මොහු ආක්‍රමණය කරනවා. රටවල් දේශාන්තරවල ආක්‍රමණය කරලමින් තමාගේ අනසක පතුරවමින් සියලු රටවල් තමාගේ යටතට ගන්ට හැකියාව තිබුණා මේ ඇලෙක්සැන්ඩර් මහරජතුමාට. මේ ඇලෙක්සැන්ඩර් මහරජතුමා මෙසේ ආක්‍රමණය කරලා මේ විදියට කටයුතු කරලා අවසාන කාලයේදී මේ ඉන්දියාවේදී රෝගාතුර ස්වභාවයට පත් වෙනවා. රෝගාබාධ වෙලා දැඩි ගිලන් වෙලා ඉද්දි මෙතුමාණන් අවසාන කැමැති පත්‍රය ලියනවා. සදහැවතුනි, මේ අවසාන කැමැති පත්‍රයේ මොහු කාරණා 3යි ලියන්නේ. මොනවද ඒ කාරණා 3? පළවෙනි කාරණාව තමයි සදහැවතුනි,
මම මිය පරලෝ ගියාට පස්සේ මගේ මේ මෘත ශරීරය රැගත් දේහය ගෙනියා යුත්තේ සෝන් පිට්ටිය දක්වා රාජකීය වෙදදරුවන් විසින්ම පමණයි. රාජකීය වෛද්‍යවරුන්ම පමණයි මගේ දේහය සොහොන දක්වා ගෙනිය යුත්තේ. ගෙන යා යුත්තේ සොහොන දක්වා රාජකීය වෙදදුරන් විතරයි කියලා මොහු පළවෙනි ප්‍රකාශය කරනවා ලියනවා. දෙවෙනි ප්‍රකාශය මොහු ලියනවා මම මිය පරලෝ ගියාට පස්සේ මම රැස් කරා වූ මේ මහා පරිභෝග සම්පත්තිය මහා සම්පත් මුතු මැණික් රන් රිදී ආදී මේ මහා සම්පත් මං සිටින්නා වූ කූඩාරමේ සිට මාව වලදමන සොහොන දක්වා ඒ සියලු සම්පත් මහ පොළවේ එළිය යුතුය. කැමැති ඇත්තන්ට හිතැඟි පරිදි ඒවා රැගෙන යාමට ඉඩ දිය යුතුය. දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව වශයෙන් ප්‍රකාශ කරනවා මම මිය පරලෝ ගියාම මම මැරුණම මම භූමි දානය කරද්දී මේ මහ පොළවේ තැන්පත් කරද්දී වකුටු කරපු දෑතින් නොවේ දිගහැරිය දෑතින් යුක්තව මාව මහ පොළවේ වැළලිය යුතුය. දැන් හිටිය මැති ඇමතිවරුන්ට මහා ප්‍රශ්නයක්. මේ මහා ඇලෙක්සැන්ඩර් රජු මොහුගේ මේ අන්තිම කැමැති පත්‍රය ඇයි මේ වගේ කාරණා කියන්නේ? ඇයි මේ වගේ කරුණු තුනක් ඉදිරිපත් කරන්නේ? අහනවා පෙරලා ප්‍රශ්නයක්. රජතුමනි ඇයි ඔබතුමාණන් මේ අවසන් කැමැති පත්‍රයේදී ඉල්ලීමක් කරලා තියෙන රාජකීය වෙදදුරන් විසින්ම මාගේ ශරීරයේ මාගේ මරණය අරගෙන යන්නේ කියලා? ඇයි මේ ලෝකයේ ඉන්න යම් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරුන් සිටිනවා නම් ඒ සියලුම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරු ඉන්නේ මා ගාව. එච්චර දක්ෂ වූත් ශ්‍රේෂ්ඨ වූත් වෛද්‍යවරුන් ඉඳලත් මාව මරණයෙන් බේරගන්න ඒගොල්ලොන්ට බැරි වුණා. ඒ කාරණාව සියලු දෙනාම දැනගන්න ඕන. මරණයෙන් කාටවත් බේරෙන්න බෑ. අන්න ඒ කාරණාව පැහැදිලි කරලන්න තමයි මං කීවේ මගේ ශරීරය මා මිය පරලෝ ගියාට පස්සේ මගේ මේ මෘතදේහය වෛද්‍යවරුන්ගෙන් රාජකීය වෛද්‍යවරුන්ගේ කරපිටින්ම සෝන දක්වා ගෙන යුතුයි කියලා. එහෙනම් රජතුමනි දෙවෙනි කාරණාව මෙච්චර වස්තු කදම්බයක් රන් රිදී මුතු මැණික් මේ වාගේ විශාල වස්තු කදම්බයක් කාටද තියෙන්නේ? ඔබ වහන්සේ කියනවා මේක මහා මාර්ගයේ එළලා ඔබ වහන්සේ වඩම්මන්නා වූ ඔබ වහන්සේ රැගෙන යන්නා වූ මෘතදේහය ගෙනියන්නා වූ මහා මාර්ගයේ එළලා කැමැති මිනිස්සුන්ට හිත කැමැති ආකාරයට මේ මහා වස්තු කදම්බය ගෙනියන්න කියලා. ඇයි රජතුමනි එහෙම කියන්නේ? මම ශ්‍රේෂ්ඨ නරපතියෙක්. මගේ ධනස්කන්ධය මෙච්චරයි කියලා කියන්න බෑ. රන් රිදී මුතු මැණික් මෙච්චරයි කියලා කියන්න බෑ. මෙච්චර මහා ධනස්කන්ධයක් රැස් කරත් අද මට මේ එකක්වත් ගෙනියන්න බෑ. මිය පරලෝ ගියාම මට එකක්වත් අරන් යන්න බෑ. ඒක මුළු ලෝකයේ ඉන්න සියලු දෙනාම දැනගන්න ඕන. අන්න ඒකයි මං කිව්වේ මහ පොළොවේ මේ මා රැස් කරා වූ මේ වස්තුව මේ රන් රිදී මුතු මැණික් එලන්ට කියලා. බලන්ටකෝ. ඒ රජතුමා හිතන පැත්ත. එහෙම රජවරු තමයි සදහැවතුනි මේ ලෝකයේ වෙනස් විදියට හිතපු ඇත්ත තමයි ශ්‍රේෂ්ඨ වෙලා තියෙන්නේ. විද්‍යාඥයෝ මහා රාජකීය රජවරු මහා ශ්‍රේෂ්ඨ රජවරු නරපතීන් ඔවුන් වෙනස් විදියට හිතලා තියෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි මා මිය ගියාට පස්සේ මා මැරුණට පස්සේ වකුටු කොට දෑතින් නෙවෙයි දිගහැරිය දාතින් වල දාන්න. ඇයි ඒ? රජතුමා කියනවා මං අවසානයේ යන්නේ මේ ඔක්කොම අතහැරලා දාලා හිස් අතින් වකුටු කොට දෑතින් නැත්තම් මේ හකුලුවා වූ දායතින් ගෙනියන්න මට මුකුත් ගෙනියන්න බෑ. මං හිස් අතින් යන්න ඕන. ඒ හැඟවීම පිණිසයි ලෝකයාටම අවබෝධ කර ගැනීම පිණිසයි මගේ දෑත් දෙපැත්තට විහිදුවා මාව භූමිදානය කරන්න කීවේ මාව වල දාන්න කීවේ. බලන්න මේ ලෝකේ මෑතක බිහි වෙච්ච මේ රජවරුන් අතර යුරෝපයේ සිට ඉන්දියාව දක්වා තම පාලන තන්ත්‍රය බිහි කරපු
අධිරාජ්‍යවාදී පාලකයෙක් වූ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ අවසාන කැමැත්ත. මහා වස්තු කදම්බයක් රාජකීය වෛද්‍යවරු හිස් සතින් යන්න වෙන්නේ මේ සියල්ල දාලා. ඔබ මම ගැන කවර කතාද? තථාගත බුදු පියාණන් වහන්සේ අවසාන හුස්ම ටික මේ වායෝ ධාතුවට එකතු කරන්නට මත්තෙන් සියලු දෙනාට ආමන්ත්‍රණය කරලා ප්‍රකාශයක් කරනවා. හන්දදානි භික්ඛවේ ආමන්ත්‍රයාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත නොපමාව සම්පාදනය කරව්. සම්පාදනය කරව් මොනවද? කුසල් දහම්. කුසලයේ උපදවන්ට. කුසලයේ උපදවන්ට. සතර සම්‍යක් ප්‍රධාන වීරිය තුල කොයි වෙලෙත් තමාගේ ජීවිකාව පවත්වාගෙන යන්ට. නූපන් අකුසල් නූපදවන්ට. උපන් අකුසල් බැහැර කරන්ට. නූපන් කුසල් උපදවන්ට. උපන් කුසල් වඩා වර්ධනය කරගන්ට. ඔබ නිරන්තරයෙන්ම උත්සාහවන්ත විය යුතුයි. කුසල් දහම් කීවම පින්නතුනේ එක තලය මා පෙර කිව් ආකාරයට ඒ තලයේදී ඒ ස්වභාවයේදී ටික තමාගේ මේ භව සංයෝජන අවිද්‍යාව නැමැති නීවරණය අවිද්‍යාව නැමැති වැස්ම ගලවලා ඉවත් කරන්නටත් තණ්හාව නැමැති සංයෝජන ධර්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියනා වූ මේ දස සංයෝජන බැඳි උගුලා දමන්ට ගලවා දමන්ට ඔබ උත්සාහ දැරිය යුතුමයි. ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය මානය උඩුකුකම ආදී මිත්‍යා දෘෂ්ටි ආදී මේ වැරදි දැක්මෙන් තමාගේ ජීවිකාව ගලවා ගත යුතුමයි. ඔබට මේ ලැබිලා තියෙන්නේ උතුම් මනුෂ්‍ය ජීවිතයයි. මේ මනුෂ්‍ය ජීවිතයේ ඉන්නකම් සැපේ ජීවත් වෙලා මැරලා යන්න ඕනේ කියන තැන නෙවෙයි. මේ ලෞකික ලෝකයේ විඳින්න තියෙන සියලු සැප විඳින්න කියන එක නෙමෙයි. මේක විඳලා ඉවර කරන්න බෑ පින්නතුනි. මේක මෙතනින් නතර වෙනවයි කියලා තැනක් සීමාවක් නැහැ සදහැවතුනි. එය මනාව වටහාගෙන අවබෝධ කරගෙන ජීවිකාව යහපත් හන්දමින් හොඳමින් කුසල් දහම් වඩමින් කුසලකාමී ජීවිතයක් බවට පත් කරගන්න ඔබ උත්සාහ දැරිය යුතුමයි. සම්මාදිට්ඨිය ඇති කරගත යුතුමයි. ලෞකික සම්මාදිට්ඨියෙන් ආරම්භ කරලමින් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යා යුතුමයි. මව්පියන්ට උපස්ථාන කරමින් දූ දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුයකම් කරලමින් වැඩිහිටියන් වෙනුවෙන් කළ යුතු යුතුයකම් සිද්ධ කරලමින් සියලු යුතුයකම් පද්ධතිය සිද්ධ කරලමින් බැඳීමකින් තොරව යථාර්ථ අවබෝධයකින් යුක්තව ලෝකයේ දිහා ඔබ දකින්න පුරුදු වෙන්න ඕන. ලෞකික වශයෙන් ඒ සියලු යුතුයකම් පමණයි එනමුත් රැගෙන යා නොහැකි කියන බව මනාව වටහා ගත යුතුයි. ඒ වැටහීම ඒ අවබෝධය පෙරදැඩි කරගෙන එය ටික භාවිතා බහුලී කතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවට්ටති. මේ භාවිතා කරලමින් වැඩවමින් තමාගේ ජීවිතය මේක නැවත බහුල වශයෙන් පුරුදු පුහුණු කරලමින් නිර්වාණගාමී ප්‍රතිපදාව කරා යොමුවන්ට උත්සාහවන්ත විය යුතුයි. ඒ නිසා සදහැවතුනි මෙම සද්ධර්මානුශාසනාව අද දිනේදී මේ හෝරාවකට ආසන්න කාලයක් මා දේශනා කරන්නට යෙදුනේ අකුසල දහමින් වැළකෙන්ට කුසලයේ සඳහා නැඹුරු වෙන්න. මොනවද අකුසල මූල මොනවද කුසල මූල? අකුසල මූල යනු ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ය. අලෝභ අද්වේෂ අමෝහ කියන්නේ කුසල මූලයන්ය. අකුසල මූලයන් මුල් කොට ගනිමින් වන්නා වූ ක්‍රියා දස අකුසල්ය. කුසල මූලයන් මුල් කොට ගනිමින් කරන කියා දස කුසල්ය. මේ දස කුසලුත් මේ දස අකුසලුත් කියන කාරණා දෙක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මුල් ධර්මයේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවේ සියලු අකුසලින් වැළකෙන්නටත් සියලු කුසලයෙන් යුක්ත වන්නටත් කියන කාරණාව ඉස්මතු කරලමින් මේ ජීවිතය හැකිතාක් දුරට හැකි හැම විටදීම තමාගේ කායිකවත් වාචසිකවත් මානසිකවත් කළ යුතු සියලු අකුසල කර්ම වලින් ඈත් වෙමින් කුසල කර්ම සඳහා ළඟා වෙන්න. ඇයි එසේ අපි කළ යුත්තේ? මේ දුක නසන්ට.
ඔබ පුංචි කාලේ ඉඳන් හොයන පැනයට පිළිතුරක් ලබා ගන්නට මේ දුක් ඇති බව කතරින් වේදනාවෙන් පිරුණුත් බව කතරින් ඔබ උදේ ඉඳන් හවස් වෙනකන් ඊට පස්සේ රෑ ඉඳන් නැවත අලුයම වෙනකන් උදේ වෙනකන් කල්පනා කරන්නේ කොහොමද මම සැපෙන් ඉන්නේ කොහොමද මං සතුටෙන් ඉන්නේ ඔබ කරන හැම ක්‍රියාවක්ම කරන්නේ ඔබ සැප වෙයි සැපසහගත වෙයි මට සැනසීම ලැබෙයි මට සහනය ලැබෙයි කියලා හිතාගෙන ඔබ කල්පනා කරන්න එය තාමත් මට ඇත්තටම ලැබිලාද නැද්ද ඔබ මෙය කල්පනා කරොත් ඔබට තේරෙවි මම ඉන්නේ මොන තරම් පීඩාකාරී ජීවිතයේද ඒ ජීවිතයෙන් ගලවා ගන්නට නම් ඒ ජීවිතයෙන් ගැලවෙන්නට නම් කිසිවෙක්ට බෑ ඔබව ගලවන්නට ඔබම ප්‍රඥාවෙන් මේ දහම දර්ශනය බුදුදහම අවබෝධ කරගෙන ඔබම ප්‍රඥාවෙන් ගැලවිය යුතුයමයි අත්ත දීපා විහෙරත අත්ත සරණා න අනඤ්‍ය සරණා තමාගේ ගැලවුම් කරු තමාමයි වෙන කෙකු නොවේ මේ සද්ධර්මානුශාසනාව මේ අයුරින් දේශනා කරලමින් කුසල් දහම් උපදවීමට මාවත පෙන්වා දෙමින් අකුසල දහම් බැහැර කළ යුතු බව පෙන්වා දෙමින් එය ජීවිතේ වඩා වර්ධනය කරගන්නට මේ අත්න්ට හැකියාව ශක්තිය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් මේ උතුම් සද්ධර්මානුශාසනාව අද දිනේදී දම්සතර මාධ්‍ය ජාලය ඔස්සේ දේශනා කරන්නට යෙදුනේ දම්සතර මාධ්‍ය ජාලය වැවුරු කලන බුදුරජ මහ විහාරයේ සිට පටිගත කරලී මැදිරියේ සිටයි මේ උතුම් සද්ධර්මානුශාසනාව සිද්ධ කරන්නට යෙදුනේ මෙම ධර්මානුශාසනාව සිදු කරලීම සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ බුත්තල යුදගනාව පිල්ලේවල පදිංචි ඩී.එම්.පී. බණ්ඩාර මහත්මයා විසින් එතුමාණන් බොහෝ වයෝවෘද්ධයි අවුරුදු 83 වෙනි වියට එතුමාගේ ජන්මලාභය උපන්දිනය ජන්මදිනය 2021 12 දෙවන දින දෙසැම්බර් 2 දිනේදී යෙදිලා තියෙන්නේ. ඉතින් එතුමාණන් කල්පනා කරලා මොකක්ද කළ යුතු හොඳම දේ සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන් අතර ධර්ම දානය ශ්‍රේෂ්ඨයි සියලු පින් කටයුතු අතර ශ්‍රේෂ්ඨතම වූ මේ දානමය පින්කම සිද්ධ කළ යුතුය යන මා හැඟීමෙන් දම්සතර නාලිකාවේ බොහෝ දෙනාගේ සිත් සතන් යහපත වෙනුවෙන් බොහෝ දෙනාගේ යහපත අභිවෘද්ධිය වෙනුවෙන් මෙම සද්ධර්මානුශාසනාව සිද්ධ කරන්නට යෙදිලා තියෙනවා ඩී.එම්.පී. බණ්ඩාර මහත්මාණන් විසින් අපි එතුමාණන්ට නිදුක් නිරෝගී චිරජීවනය ආයුරාරෝග්‍ය සම්පන්නිය ආශිර්වාදය උදා කරලමින් ධර්ම දානමය පින් කටයුත්තත් ඔබතුමාණන් විසින් සිද්ධ කරන්නට යෙදුණා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටත් යෙදුණා එතුමාණන්ට ආශිර්වාද කරලමින් ඒ වාගේම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනු ලබනවා යුදගනාව රජමහ විහාරයේ වැඩ සිට අපවත් වී වදාළ ගරු සංඝරත්නයට සහ ඔක්කම්පිටිය දෙමටමල් විහාරයේ වැඩ සිට අපවත් වී වදාළ ගරු චන්දජෝති ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරලීමටත් අපවත් වී වදාළ දම්සතර නාලිකාවේ නිර්මාතෘවරයාණන් වහන්සේ කලාවිදු දික්වැල්ලේ තිස්සනායක ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධ වේවා යන ප්‍රාර්ථනාවෙන් මීට වසර කිහිපයකට පෙර මිය පරලෝ ගියා වූ ඩී.එම්. සියාතු පියාණන්ට කේ.එම්. බණ්ඩාර මෑණිකා මවට පින් අනුමෝදන් කිරීමටත් ඩී.එම්. ජයවර්ධන ඩී.එම්. කිරිබණ්ඩා ඩී.එම්. චන්ද්‍රසිරි සොයුරාණන්ට සහ ඩී.එම්. කරුණාවතී සොයුරියට පින් අනුමෝදන් කරලීමේ අපේක්ෂාවෙනුත් එවාගේම කේ.එම්. සුදුබණ්ඩා මාමාට ඩී.එම්. රූපචන්ද්‍ර අබේනායක සෝමපාල ජයසේකර මස්සිනාලාට සහ දෙපාර්ශ්වයෙන් මිය ගිය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කරලීමේ අපේක්ෂාවෙනුත් රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට සුවවිරුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරලමින් ආශිර්වාදය කරලමින් මිය ගිය ඇත්තන්ට පින් අනුමෝදන් කරලීමටත් එවාගේම ආශිර්වාද කරනු ලබනවා නිශාන්ත ප්‍රියන්ත චන්දන යන පුතුණුවන්ටත් ගීතා චින්තා යන දූවරුන්ටත් රේඛා චතුරිකා නිලු යන ලේලිවරුන්ටත් කේ.එම්. සුමනාවතී ආදරණීය භාර්යාවටත් ලීලාවතී නැන්දනියටත් චමින්ද අබේනායක බෑණනුවන්ටද නිදුක් නිරෝගී සුවය ලැබේවා යන ආශිර්වාද ප්‍රාර්ථනාවෙනුත් ලීලාවතී නැන්දනියටත්
ඩී.එම්. කරුණාවතී සොහොයුරියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා යන ප්‍රාර්ථනාවෙනුත් ඒ වගේම මෙවර 5 වෙනි ශ්‍රේණියේ විභාගය සඳහා පෙනී සිටින සදීස පුතුට සහ සෙත් ප්‍රාර්ථනා කරලමින් ආශිර්වාද කරලමින් චතුස සදිශ මෙතුල් යන මුණුබුරු මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කරලමින් ලබන වර්ෂයේ අපස උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටින බිසඳි මිනිබිරියටත් සෙත් පැතීමටත් සහ විතුලි දිනුත්මි මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කරලමින් ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් දම්සතර මාධ්‍ය ජාලයේ සියලුම ඒ මහත්මීන්ටත් ආශිර්වාද කරලමින් මෙම උතුම් සද්ධර්මානුශාසනාව මාතර දික්වැල්ල බුදුරජ මහවිහාරයේ දම්සතර මාධ්‍ය ජාලයේ පටිගත කරලී මැදිරියේ සිට දේශනා කරන්නට යෙදුනා. ශ්‍රාවක ඇත්තනි, ඔබ බොහෝම හොඳින් සංයමයෙන් මේ උතුම් ධහම දර්ශනය අවබෝධ කරගන්නට, ධර්ම කාරණා ප්‍රගුණ කරන්නට මේ උතුම් ධර්මානුශාසනාව හේතු වාසනා වේවා. ශ්‍රවණය කළා වූ මේ උතුම් සද්ධර්මයේ පින්බෙලෙන් දායකත්වයේ දරුවා වූ මේ උතුම් පින්බෙලෙන් ඔබ සියලු දෙනාටම සිතුම් පැතුම් සඵල කර දෙමින් දේව ආශිර්වාදය උදා කරලමින් නැවතත් මතක් කරනු ලබනවා. උපන්දිනය සමරන DMP බණ්ඩාර මහත්මාණන්ටත් මේ සියලු දෙනාටමත් උතුම් වූ දේව ආශිර්වාදය ආරක්ෂා උදා කර දේවා යන ප්‍රාර්ථනාවෙන් අප සියලු දෙනාම දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටහාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සෑම දිනාටම මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණේ පින්බෙලෙන් සද්ධර්ම දානෙන් උතුම් නිර්වාණගාමී ප්‍රතිපදාව කරා යොමු වන්නට මේ උතුම් පින් කටයුතු කුසල ක්‍රියාවෝ පාරමිතා ධර්මයන්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.